समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගූති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ ඒ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් ලෝකෙට නික්මෙන පරමාර්ථය පිළිබඳව වූ කතාව කෙනෙක්ට අහන්න ලැබෙනවා කියන්නේ ඒක හරි පුදුම සහගත එකක්. පින්වත්නි මම මේක කියන්නේ අපේ ජීවිතේ ප්‍රායෝගිකම පැත්තක් ගැන කල්පනා කරලා මේ සංසාරේ කෙලවරක් නැතුව ගහගෙන ඇවිල්ලා ලැජ්ජ නැතුව මේ මනුස්ස ජීවිතයටත් ඇවිල්ලා මේ මනුස්ස ජීවිතය ඇතුළෙත් කෙලවරක් නැතුව ගහගෙන ගිය ජීවිත ගැන දැන් තියෙන්නේ හරිම කෙලුටක් හරිම අප්‍රියක්. ඒකට හේතුව තමයි කවදාක හරි දවසක මරණයෙන් ලෙඩවීමෙන් ඉවරවීමෙන් කෙලවර වෙන ජීවිතයක් පිළිබඳ අපේක්ෂා දල්වගෙන වාසය කරන්නට සිදුවීම පිළිබඳව ටික කාලයක් හරි. දැන් නම් එහෙම නැහැ. හැබැයි කාලයක් එහෙම තිබ්බා. එතකොට දැන් අද වෙනකොට බොහෝ දෙනෙක්ටත් පින්වත්නි මේ ලෝකයේ ඇතුලේ ලංකාවේ ඇතුලේ මේ බෞද්ධ රාජ්‍ය ඇතුලේ ඒ ධර්ම ශ්‍රවණය කරන බහුතරයක් දෙනාට තියෙන්නේ අර අපි ධර්මය අහන්න කලින් තිබ්බ මානසිකත්වයමයි. ඒක අපිට තේරෙනවා අපි මේ රටට බණ කියන නිසා. කෙනෙක්ට බුදු කෙනෙක්ගේ පණිවිඩය වුණාම අන්නේ කියන ප්‍රාථමික මානසිකත්වය ගලවගෙන මොනම ප්‍රාථමික මානසිකත්වයේද? මායාගේ තුරුලට යන මානසිකත්වය. අනද පින්වත්නි කිව්වනේ පමාදෝ මච්චුනෝ පදං කියලා. ප්‍රමාද වෙච්ච කෙනා කාගේ තුරුලටද යන්නේ? මච්චුනෝ පද මායාගේ තුරුලට යනවා. අප්පමාදෝ අමත පදං. අප්‍රමාදී වෙච්ච කෙනා නම් එයා නිර්වාණයට යනවා. ප්‍රමාද වෙච්ච කෙනා මායාගේ තුරුලට යනවා. දැන් ඔය පින්වතුන්ලගේ ජීවිත පිළිබඳව කල්පනා කරලා බැලුවොත් බෞතරයක් දෙනා මට කියන්නකෝ මම බණ කියන්නත් කලින්ම කල්පනා කරලා ඔයගොල්ලෝ යන්නේ නිර්වාණයටද මායාගේ තුරුලටද කියලා. බණ කියන්න දෙයක්වත් නැහැ. ඔයගොල්ලෝ දන්නවා. මායාගේ ටොපියට අවුවෙලා යනවා කියන්නේ. දන්න නිසා තමයි hina වුනේ. මේ ඉතින් මොනවටද බණ කියන්නේ නේ? ඒත්නේ ඔබම දන්නව නේද? ඔබ ඔය කැරකිලා යන්නේ සංසාරෙන් ගැලවෙන පැත්තකටද නැත්නම් මායාවේ දුර්ලටද? නේ බලන්න වෙන්නේ මුලාවක තරම. දැන හරි මේක නොදැන යනවා නම් හත් දෙයියනේ කමක් නෑ. දැන මායයට තුරුල් වෙන්න යනවා කියන්නේ කොයි තරම් අඥානකම තියෙන්නේ. මට මේක අවුරුදු 10 දී විතර ඇහුණා නම් මම ඒ කාලෙත් මේක ගලවගෙන. මට මේක 50 දී ඇහුණා නම් මම ඒ කාලෙත් ගලවගෙන. මේ බණ ඇහුණාට පස්සේ ආයි මේ අපි බැඳලා අපිට දරුවෝ ඉන්නවා. ඒවා මේ ඔක්කොම කතන්දර. බණට. මොකද බණ නම් සසර ගැන කියන දුකනේ. ඒතර මේක ඇහුණාට පස්සේ මට හරි පුදුමයි ඔබ කොහොමද ගිහි ජීවිතේට වෙලා ඉන්නේ කියලා. මම මේක කල්පනා කරනවා දැන් ඔබේ දිහා බලලා මම කල්පනා ධම්මවිජය උඹට හදිසියවත් ගිහි වෙන්න වුණොත් මම කල්පනා කරනවා පින්වත්නි මේ ඉන්න පුළුවන්ද? පියනි මේ පුළුවනුත් වෙයි. බැරිමත් නෙමෙයි පුළුවනුත් වෙයි. හැබැයි ඒක මහ පිස්සුවක් වෙයි. ඇයි මං එහෙම කියන්නේ? හම්බ කරන්න වෙනවා.
කව පෝෂණය කරන්නද? මාව පෝෂණය කරන්න. මම අමාරුවෙන් හම්බ කරලා මාව පෝෂණය කරන වැඩේ කෙලවර තියෙන්නේ මම පෝෂණය වීමක්ද මම ෂය වීමක්ද? දැන් මේක දන්න මම මාව පෝෂණය කරන්නම යනවා කියන එක පැහැදිලිද මම කිව්වේ? ඔබත් මේක දන්නවා. හැබැයි ඔබ තාම කර ඉන්නේ. ඔබ පෝෂණය කර ඉන්නේ. මොකද බුදුදහම ඇහුණට පස්සේ. ඒක සැර වැඩිද? නෑනේ. දහම ඇහුණට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රාමු මලකඩ ටික ගලව ගන්න. તો බණ ඇහුණට පස්සේ රුවන්වැලි මහසෑය ගාවට නෙළුම් මල් 500ක් පූජා කරන්න යන්නේ ඒක නෙමෙයි වැඩේ. මේ බැඳිලා අහුවෙලා තියෙන මලකඩ ටික සංසාරයට ජීවිතයට බැඳිලා තියෙන ආත්මීය තෘෂ්ණාව ගලව ගන්න හයියක් එන්න බෑ. ඔබ බණ අහන්න ඕනි ඒකට. පැහැදිලිද මං කියන්නේ? මොකටද ඒක බණ අහන්නේ? මේ අපි ආත්මීය තණ්හාවෙන් ලෝකයේත් එක්ක බැඳිලා තියෙන මේ බැඳිලා තියෙන ලාකඩ මැලියම ගලව ගන්න. ඇයි? මේකේ බැඳිලා හිටියොත් ඔයගලන්ට කොහි යන්න වෙනවද? සංසාරේ යන්න වෙනවා. සංසාරේ අනේක සැපයිද දුකයිද? ඔය පුතේ පොඩි කාලේ දන්නවා අපාය දන්නවා අරක දන්න. සංසාරේ අනේක සැපයිද දුකයිද? දුකයි. ආයි මෙන මුකුත් එපා පින්වත්නි. මම කියන්නේ මේ ලෙඩවීම කැන්සර් හොස්පිටල් පැත්තකට දාන්න. මගේ පින්වතුන්ලා නිකන් හිතන්නකෝ දැන් මේ පාරමේ අමාරුවෙන් මේ ගේ හදාගත්තා. අමාරුවෙන් නේද මේක මේ සිවිලින් ගහලා ආරව කරලා මේ හදනකොට තමයි හදන අය තමයි මේ වගේ අමාරු දන්නේ. බිත්ති බලන්න ඕනි, කපරාරු කරන්න ඕනි, පොටි ගාන්න ඕනි, පේන්ට් ගාන්න ඕනි, ආයි ගාන්න ඕනි, සිවිලින් ගහන්න ඕනි, වහලා ගහන්න ඕනි, කුවේර බඳින්න ඕනි. ඒක ඉවරයක් වෙන්නේ. දැන් මේ අමාරුවෙන් හදලා දැන් ඔන්න පින්වන්ත අම්මලා තාත්තලා වයසට ගිහිල්ලානේ. දරුවෝ හදපුවා නෙමෙයි මේවා. දැන් ඕගොල්ලෝ හෙට අනිද්දාට මැරෙනවා. හරි? ආයි උපදිනවා කියලා දන්නකො මිනිස්සෙක් වෙලා ආයි මොකක් කරන්න ඕනේ? ආයි ගයක් හදාගන්න බෑ. දැන් මේක හැමදේම සසරේ ගයක් හදනවා මැරෙනවා ආයි ගයක් හදනවා ආයි මැරෙනවා ආයි හදනවා ආයි මැරෙනවා ආයි දැන් මේවට මහන්සි නැද්ද? මෙන්න මේ මලකඩ කෑල්ල ගලව ගත්තොත් එයාට පිටින් පුදුම සැනසීමෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔබ බණ අහනකොට මතක තියාගන්න බණ පදයක් පාසාම නුවණින් මනසිකාර්යය කරමින් ඔබ බණ ඇසිය යුත්තේම මෙන්න මේ කෝලම ගලව ගන්න. මොන කෝලමද? මේ ලෝක කෝලම කියන ලෝක කෝලම ගලව ගන්න. ඉතින් ඒ සඳහා අද දවසේ ඔබ එකතු වෙලා මේ වගේ පින්කමක් සහ සංවිධානය කරලා විශේෂයෙන්ම දැන් ඔයගොල්ලෝ ධම්මවිජය සයන්සේට ආරාධනා කරද්දි දන්නවනේ මේ ඉතින් කියන්නේ නම් ජීවිතය ගැන මේමයි. ලස්සන වැඩක් වෙලා තිබ්බා මේ පහුගිය දවසක අපේ මල්ලි මේ පහනේ දවන අපි බණකට ගියා. ගියාට පස්සේ දැන් මම බණ කිය ඉන්න අතරතුර මල්ලි කැමරා එක මාක් හරි වෙලා එළියට ගිහිල්ලා තිබ්බා මේ මෙමරි චිප් එකක් හරි බැටරියක් හරි අරන් එන්න. යනකොට එළිය කතා වෙනවලු. දැන් මම කියන්නේ හරි. එළිය කතා වෙනවලු මම කිව්වා ඔයා අමුදුරුවන්ව ගෙන්නද්දි ජීවිතේ යථාර්ථය තමයි අහගන්න වෙන්නේ කියලා. දැන් හරිනේ. දැන් සනීප ඇති. දැන් මම මේක කියන්න හේතුව තමයි දැන් ওই පින්වතුන්ලා ඇත්තටම එක්තරා ආකාරයකට මේ මියගිය ඥාතියටම පින් අනුමෝදන් කරන්න බලාගෙන මේ පින්කම් කරන අය නෙමෙයි. එහෙනම් ඉතින් ඕන තරම් වටපිටාවේ පන්සල් ස්වාමීන්සලා ඉන්නවා. විහාරස්ථාන තියෙනවා. දැන් මේකෙදි ධම්මවිජය ස්වාමීන් වහන්සේවම අපි වඩම්මමු බණපදයක් මං ගැන නොදන්නවත් ඕනේ ඒ කාලේ නම් නොදන්නවා. අනේ දන්නේ නැහැ කවුද දන්නේ අපි ගෙනල්ලා බණක් කවුද. දැන් ඉතින් හොඳටම දන්නවනේ මේ. අපෝ ඉතින් මාන වෙන්න යන්න හිතනවා මේ බණ යහල ඉවර වෙනකොට කියන්න. ඒක දැනගෙනත් මේ ගෙන්න ගන්නේ අත්තරම් බණ ඇසීමේ වමනාවට. ඒක දැන් ඇත්ත ඒකයි. ඒකට මොකක් හරි එකක් පාදක කරගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එනිසා මේ නමින් මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා ආදී කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන කාලේ ධර්මදේශනාව සඳහාම යොමු කර ගන්නවා. ඉතින් මේක තමයි මම කියාගෙන ආපු යථාර්ථය. මම ඔබට කෙටියෙන්ම කියන්න මේ ජීවිත සාරාංශ කරලා පින්වත්නි අපි මේ ලෝකෙට ඉපදුනා. දැන් අපි ඔක්කොම මේ රංගමඩලේ ජීවත් වෙනවා. එක එක්කෙනාට එක එක වයස් මට්ටම්. තව ටික කාලයක් අපි ජීවත් වෙලා අපේ ජීවිතේ ඔහොම යන ගමන් අපිට හිටපු ගමන් අසනීප වෙනවා. ඒ අසනීප දැන් හෙම්බිරිස්සාව කැස්ස ඒ වගේ දේවල් නම් හැදිලා හොඳ වෙනවනේ. මේ හැදිලා හොඳ නොවන අසනීප එනවා. අංශභාගයට එනවා තව ටික කාලෙ. එන්නේ නැද්ද? එනවා. හිරිය වාත දැන් ඔය අම්මලට එහෙම ඇති අත් හිරි වැටෙනවා සමහරුන්ගේ.
නහර ගෙට ගහිලා ඇති දැන්. තමන්ට වාහන වැඩිපුර එලවන කට්ටියට කකුල් හිරි වැටෙනවා. උයන අම්මලගේ අත් හිරි වැටෙනවා ටික දවසක් යද්දි. මෙහෙම මගේ අත් හිරි වැටලා කියනවා. ඒව හොඳ වෙන්නේ නැහැ ආපහු. ඒව හොඳ කරන්න ආයි මැරලා උපදින්න ඕනේ. දැන් මේ අපි යන ගමනේ අපිට හම්බෙන්න මන්සන්දේ. හරිද? මේ බලන්න පිටින් අපේ ජීවිතේ කඩයිම්. දැන් ඊට පස්සේ ඔහොම ගිහිල්ලා කාලෙකදී තින් ටිකක් හොඳටම නේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඒත් එක්කම සුගර් වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වෙනවා. දැන් ඉතින් ගෑස් හැදෙනවා වියත් එක්ක. දැන් ඉතින් ලෙඩ. දැන් බේත් බොනවා, සුගර් බලනවා, අර කට්ටකින් ඇඟ හිල් කරනවා, බලනවා අයියෝ අපෝ වැඩි වෙලානේ කියනවා. ඔන්න රතුබත් කන්න යනවා, කැකිරි කන්න යනවා. ඕක තමයි අපේ ජීවිතේ හැටි. දැන් නැද්ද? ඔන්නේ නැහැ කියලා නම් හිතන්න එපා. අනිවාර්යෙන් මම මේ කියන හන්දිය ඔබට ඔබේ ජීවිතය තුළ ෆේස් කරන්න ලැබෙනවා. නොලැබෙනවා නම් අපි මහාන වෙන්නේ. ඒකයි කතාව. ඊට පස්සේ ඉතින් ඕකත් එක්ක ටිකක් කල් ඔට්ටු වෙනකොට ඔන්න ඔබ දැන් ටික කෘෂ වෙන්න පටන් ගන්නවා. කෙට්ටු වෙනවා, කන්න බෑ. ඊට පස්සේ කෑම අරුචි එනවා. ඒවට බෙහෙත් ගන්න යනවා. ටික කාලයක් යනකොට ඔන්න ගිහිල්ලා කකුල් පන නැහැ. දැන්ටමත් රෙදෙනවා ඇතිනේ වීල් චෙයාර් එකකට වැටෙනවා. දන්නවනේ වීල් චෙයාර්ස්. වීල් චෙයාර් එකකට වැටිලා ඔන්න දැන් වීල් චෙයාර් එකෙන් තමයි ගමන් බිමන් යන්නේ. අමාරුවෙන් ගිහිල්ලා වොෂ්රූම් එක ගාවිදී අන්තන් දොරේ එල්ලිලා කොහොම හරි වොෂ්රූම් එකට ගිහිල්ලා තමන්ගේ කටයුතු කරගෙන ආයෙ එළියට රෝද. ටික කාලයක් යනවා වොෂ්රූම් එකටවත් රෝද පුටුවෙන් ගිහලා නැගිටින්න බැරි. ඒකට වෙනම එකක් හදලා තියෙනවා දැන්. එහෙම තියෙනවනේ. ඒවට වෙනම වීල් චෙයාර්. ඊට පස්සේ ඒකෙත් ඉඳගෙන ඉන්න බැරුව වැටෙනවා ගිහලා ඇඳටම. පිළිගන්දී ඇඳට වැටිලා මම මහාන වෙලා මාස 8ක් 9ක් 10ක් විතර වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කළා ගිලානුපස්ථාන. මේ උන්වහන්සේකින් තමයි මම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. පළවෙනි දවස්වල හරිම අප්‍රියයි ඒක. මොකද අපි මේ කොළඹ හැදිලා වැඩිලා ඕවා ඉතර පුරුදුනේ අපට ඇත්තටම. පස්සේ උන්වහන්සේත් එක්ක ඉද්දි මම ජීවිතේ මාර දේවල් ටිකක් දැක්කා පින්වත්. ඒ කියන්නේ ඒ උන්වහන්සේගේ හිස බෑවේ මම රැවුල කැපුවේ මම. එතකොට මම දැක්කා හිස රැවුල ඉස්සර වගේ බාන්න බෑ. දැන් වල ඉතිරි වෙනවා. ඇයි? රැලි වැටිලා. එතකොට තැන සුදු කෙස් කොට පේනවා. ඊට පස්සේ කටේ දෙපැත්තෙන් කෙල වැක්කිරෙනවා. හොටු වැක්කිරෙනකොට සිවුරෙන් මේක පීද ගන්නවා. ඊට පස්සේ සිවුරේ හොටු. දවස් දෙකක් තුනක් සිවුර පොරවන් ඉන්න නිසා ඒක ගඳයි. එහෙමනේ. ඒක ගඳයි. ඊට පස්සේ ජීවිතේ මේ කන්න කෑම ටිකක් බෙදලා දුන්නට පස්සේ කෑම ටික කා ගන්න පුළුවන් කමක් නෑ. ඇයි? කන්න බෑපෙකදී ඒ අත මෙහෙම නිකන් තියදී හෙල්ලෙනවා. දැකලා වයසට ගියාත් මෙහෙම හෙල්ලෙනවා. ඉතින් මම බැලුවා මෙහෙම හෙල්ලෙනකොට මේක මේ හිතලා හොල්ලනවා නෙමෙයි මේ ශාරීරික අක්‍රිය වෙනකොට මේවා මෙහෙම හෙල්ලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කන්න බෑ. කන්න කෑම එක ගද්දි ඇඟිලි අස්සෙන් බට්ටික් ගිහිල්ලා වැටෙනවා. අනේ පඩික්කමක් දුන්නා ඊට පස්සේ මුත්‍රා කරන්න කියලා ඇඳේනවා. හිටපු ගමන් පඩික්කමට මුත්‍රා කරනවා. හැබැයි වැඩිපුරම මුත්‍රා පිට වෙන්නේ ඇඳේම. සිවුරු ඔක්කොම දැන් ලොකුයිනේ පොඩි කාලේ වගේ නෙමෙයි දැන් ලොකුයි. පොඩි කාලේ නම් සාමාන්‍යයෙන් ඇඳගෙන ඉන්න නැප්කින් එක විතරත් දැන් ලොකු වෙලා මේක ඒකේ සැර වතුර බොනවා අඩුයි. එතකොට ඒව සැරයි. මුත්‍රා දෙපාරක් විතර පඩික්කමකට වැටුනහම මේක හරි අප්‍රිය කතාවක්. නමුත් යථාර්ථය දෙපාරක් විතර පඩික්කමකට වැටුනහම පැත්ත පලාතක ඉන්න බෑ ගඳයි. දැන් නැද්ද? පොඩි එක්කෙනෙක් වගේ නෙමෙයි ලොකු එක්කෙනෙක්. ඒක වෙනස්. ඊට පස්සේ පොඩි එක්කෙනෙක් අසුචි මේ මල මුත්‍රා පහ කරනවා වගේ නෙමෙයි ලොකු කෙනෙක් මල මුත්‍රා පහ කරන්නේ. සමහරක් වෙලාවට ඇඟේම වැසිකිලි කැසිකිලි වෙනවා. තුවාල හැදෙනවා ඒව හොඳ වෙන්නේ. ඒව කුණු වෙලා නරක් වෙලා ජරා වෙලා ඇස් දෙපැත්තෙන් කබ වැක්කිරෙනවා. කන් වලින් කලාදුරු වැක්කිරෙනවා. මේ තමයි අපේ ජීවිතයේ අවසාන කඩේම. කාටත් මේක පොදුයිද නැද්ද? පොදුයි. මේ පිරිමියාගේ මම කිව්වේ අම්මලා වයසට යද්දී ওই තරුණ කෙල්ල චූටියට හිටියාට පොඩි කාලේ හඳවල් වගේ ලොකු වෙනකොට අමාවක වගේ. ඒ කියන්නේ වයසට ගිහිල්ලා පින්වත්නි මේක තමයි රූපේ ඇත්ත. ඒක මේ කාටවත් දොස් පවරන්න දෙයක් නෑ. අපි ඔක්කොම ඒකෙදි අසරණයි. මමත් ඒකෙන් අසරණයි, ඔබත් ඒකෙන් අසරණයි. අපේ රූපේ හැටි. වයසට ගිය අම්මලගේ දිහා බලන්න අවුරුදු 75ක් 80ක් ගියාම මේ හැම ගැරන්ටි හැවක් වගේ අර සර්ප හැවක් වගේ වෙලා. දත් නෑ, පොඩි කාලේ කම්බි දාලා ඇදලා පැදලා තියාගත්තු දත් දැන් රැකියුලලා වගේ.
එක දතක් තියෙනවා මෙහෙම කරලා අනිත් දත් 3ක් විතරනේ ආපහු එකක් තියෙනවා 4කට විතර පස්සේ කෙස් පොඩි කාලේ අර මේතන්ට තිබ්බ කොණ්ඩ දැන් ලොකු වෙනකොට නම් කෙස් ගහක්වත් නැති වෙනවා මේ කරන කෙස් වලට අපරාධ දැක්කම ඒ කාලේ මේ හොඳට පෝෂණය කරලා අරවා කරලා මේවා කරලා රැකගත්තා. ඉතින් මම මේක කියනවා හරිද? හැමෝටම ඔබටත් එහෙම තමයි ආයේ. මේ ඒ කාලේ ආදරෙන් රැක්කේ. හැබැයි ඒගොල්ලොන්ගෙත් දැන් තියෙන්නේ නිකන් උග්ගහක උක්කෙලි දෙකක් වගේ පොඩි කොණ්ඩ කුරුච්චියක් බැඳලා රුපියල් 5 බෝල් බෑන්ඩයක් දාලා තියෙනවා. දැන් ඔබ වයසට යද්දි නේ පොඩි කාලේ දාන කෝලම් ලොකු වෙනකොට නේතර අපේ ජීවිතයේ අවසාන කෙලවර ඒකනේ අම්මා. අපි ඒක දැනගත්තට පස්සේ බලන්න අපිට ජීවිතේ හරි පහසුයි. අපි අපේ අනාගතය ඉමේජින් කරා. මම මගේ අනාගතය කොයි පැත්තටද යන්නේ, මොකක්ද වෙන්නේ, කොතනද වැටෙන්නේ, කොහොමද වැටෙන්නේ, කොයි විදිහටද වැටෙන්නේ, කොයි ආකාරයෙන්ද වැටිලා ඉන්නේ, වැටුණාම මම මොකද කරන්න කියන එක කල්පනා කරනවා. ඒතර මම මේ ගමන එන්න කලින්, මම මේ බණට එන්න කලින් ගියේ මම පාන්දර 1ට 2ට විතර ආරණ්‍ය සේනාසනින් පිටත් වුණා. මම පොඩි සායනහසලාට කියලා ආවේ. මේ පොඩි සයින්ස් හදීසිව තපවත් වුණොත් මගදී පාස්වර්ඩ්ස් ඔක්කොම මේ කම්පියුටරේ තියෙන අම්මගේ උපන්දිනේ ගහලා යන්න. දැන් ඔයගොල්ලොත් දන්නවා ඒක. අම්මගේ උපන්දිනේ ගහලා ඇතුළට යන්න. ගුණාස මම අපවත් වුණා කියලා සුජාත පුත්‍රක කඩාගෙන වැටෙන්න බෑ. දැන් ඔබ එහෙමද ඔබට හදිසි හાર્ට් ඇටැක් එකක් හැදිලා යනකොට ඉස්පිරිතාලෙකට පුතේ මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ අංකෙ මේකයි කියලා යනවාද? ඕගලන්ට විශ්වාසයක් තියෙනවා ගිහිල්ලා අපිට ආයි හැබැයි එහෙම ගිය ගොඩක් අයට ආපහු එන්න බැරි වුණා. ආයෙ එන්නම් කියලා දැන් අපේ තාත්තා නැති උච්ච වෙලාවේ මම මේ කියන්නේ මේ ටික මටත් මේක මතක් වෙන්නේ මේ කතාව ඇතුලේ. නැති වෙච්ච වෙලාවේ තාත්තාගේ වාහනේ අරගෙන යන්න කෙනෙක් හිටියේ නැති නිසා තාත්තේ වාහනේ තියලා හතර ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මගේ යාළුවෙක් ගිහිල්ලා තිබ්බ තාත්තව ගෙනියන්න. නමුත් එයාට ඩ්‍රයිවිං කරන්න බැරි කියලා තාත්තා දන්න නිසා තාත්තා ඒ වාහනේ ගිහිල්ලා තිබ්බනේ. ඒ අතුර කණ්ණාඩි මේසේ උඩින් අරන් තියලා පුතායි ආවට පස්සේ වාහනේ අරන් මාව එක්කන් එන්නේ එයි කියලා වාහනේ අරන් තියලා එයා පාරේ වීල් එකක ගිහිල්ලා තියෙනවා තව එක්කෙනෙක් එක්ක මේ හොස්පිටල් එකට. හැබැයි එයාට හයිත් එන්න ලැබුණේ. මට එයා වාහනේ ආයි ගේන්න හම්බුනේ නැහැ. එයා ආවේ හස් එකක. එතකොට නේ අපි දැන් කොයි වෙලේද හිතන්නේ අපි මේ යන ගමන තුලේ ආයෙ අපිට මැරෙයි කියලා. හැබැයි මේක තමයි ජීවිතය ඇත්ත. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මොකද්ද අපි කරන්නේ? මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට වටින තැන පින්වත්. මම මේ කිව්වේ ඒකට. බුදුරජාණන් වහන්සේ මේ කතාව අපිට කියලා උන්වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මේක හොඳට අහගන්න. මේ බුද්ධ භාෂිතයෙන් කියන්නේ කැටි කරලා මහණෙනි ඔබ හැමදාමත් ඔය ගානේ ඉන්නේ. ඔබ වයසට යනවා. පැහැදිලිද? ඔබ වයස මේ ඇත්තනේ ජීවිතේ. ඒතර වයසට ගිහිල්ලා නිකන් ඉන්නෙත් නෑ. වයසට ගිහිල්ලා ලෙඩත් වෙනවා මහණෙනි. වයසටත් ගිහිල්ලා ලෙඩත් වෙලා ජරා ජීර්ණ වෙලා දුකුත් විඳලා තව මැරිලත් යනවා. ඔන්න බලන්න බුදුහාමුදුර අපිට කියපු දේ. ඒක ඔක්කොම ඇත්ත. මැරිලා ගිහිල්ලා නිකන් ඉන්නෙත් නෑ. ආයිත් ඔබ උපදිනවා. ඒ උපදින තැන් එක තැන්වල එක ප්‍රමාණයෙන් වෙනස්. එතකොට යම් තැනකදී නරක තැන්වල උපදින්නත් පුළුවන් හොඳ තැන්වල උපදින්නත් පුළුවන්. ආයි මිනිස්සෙක් වුණා කියලා හිතන්න. ආයිත් ඔබ අමාරුවෙන් ගම්බ කරන වස්තු දේපල සම්පත් සියල්ල පිඟන්නේ අතහැරලා දාලා මැරෙන්න වෙනවා. ඒක මහා දුකක්. ඊටත් වඩා දුකක්. දැන් ඔබට හිතේ ස්වාමීනි අවුරුදු 60ක් විතර අපිට පොඩි ඩියුරේෂන් එකක් තියෙනවනේ මේකේ පොඩ්ඩක් ඉන්න. ඔබ මතක තියාගන්න ඔය ඔක්කොම ඉවරයි මුත්‍රා දෙවිලක් හැදිච්ච දවසට. අනිත් දෙඩ ඔක්කොම පැත්තකට දාන්න. ඔය ඇඟේ පතේ තියෙන මාළ මුදු කරාබු ඔක්කොම සැප කන් දෙකෙන් දෙපැත්තෙන් යනවා. හරියට මුත්‍රා දෙවිල්ලක් හැදුණොත්. එතකොට හිතන්න කැන්සර් එකක් හැදුණොත් අක්මාවෙන් කොටසක් දිය වෙලා අක්මාව බද්ධ කරොත් බයිපාස් එකක් කරලා ඇඟේ මෙතන ඉඳන් මෙතනට පළලා තිබ්බොත් අර තයිරොක්සින් වගේ ඔපරේෂන් කරලා තිබ්බොත් හරියට කතා කරගන්න බැරි වෙන්න. නහයවල් අස්සෙන් මෙහෙම කරලා බට දාලා ඔබ දන්නවද මේ බටේ දාන හැටි? ඒ බට දානකොට සමහර රෝගීන්ට එක පැත්තකින් දානකොට යන්නේ ආයි එනවා. වැදිලා එනවා තුවාල වෙලා ලේත් එක්ක එන්නේ. එතකොට මේ හොරතල් කරන්නේ නෑ. ආයි එහෙමම අත් දෙක කකුල් දෙක අල්ලන් දාන්නේ අනිත් පැත්තෙන් බටේ දෙපාරට දානවා ඇඟට.
හිතන්න ඔබේ නහයට මෙහෙම බටයක් තියලා මෙහෙම කළා නහය දිගේ මෙහෙම බටයක් කවලා මෙහෙම කළා ඕක එන්න මොනසා වේදනාවක්ද කියලා. ලේනව පින්ගන්දි අර බටේ දැම්මම. මේ ඔය මේ පොඩි සැපත අපිත් කැමති මේකට. මේක සනීපයිනේ. මේ ගෙදරකට වෙලා ෆෑන් එකක් කරලා වෙලා කකුල් දෙකත් මෙහෙම උඩ තියාගෙන ටීවී එකක් බල ඔහොම කකුල වනවනින්න තියෙනවා නම් අපිත් කැමති. අයි මොකෝ අපි ඔකට කැමති. ප්‍රශ්නේ එතන නෙමෙයි පින්වත්නි. ප්‍රශ්නේ තමයි ජීවිතය අර කෙලවරට යනකොට. අපේ තාත්තලා මැරලා පපුවක හදවත කපලා බලනකොට හදවත් ඉදිමිලා තිබ්බේ. හදවත් ඇතුලේ ඉදිමිලා පොපුරලා මැරලා තිබ්බේ. ඇඟ ඇතුලේ. කොහොමද මම කල්පනා කරා මේක මේ ඇතුලේ මේ වගේ වෙන්න කොච්චර වේදනාවක් මට තාම මතකයි. ඒ මිනිහේ තිබ්බ වේදනාව ඒ මූණේ තිබ්බ වේදනාව මිනිහ මහලා ගෙනාවකට ඒ කියන්නේ අර කට ඇඹරිලා තිබ්බ අර අපි ඌයි කියන්නේ ඌයි කියනකොට වගේ මැරිලා තිබ්බේ. මේක තමයි ඇත්ත. තිබ්බේ ඒ කටම හැම්මම මහලා ආපු මිනිහෙත් අර ඉරියව්ව තියෙනවා. ඒක වෙනස් කරන්න අයි කාටවත් බෑ. ඉදර්වන්නේ හම්බ කරපු සල්ලි ගෙවල් දොරවල් යාන මගේ යාළුවෙක් නැතුණා මගේ වයසේ මම ද්‍රව්‍ය පාවිච්චි කරලා උදේ කට ඇරලා බලනකොට දිව නෑ කටේ. යා රෑ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ප්‍රමාණි ඉක්මවලා උදේ කට ඇරෙනකොට දිව නෑ කටේ. දිව කොයිද? දිව ගිලිලා. මගේ පිංගතුල නිකන් හිතන්න රෑ යාට නිින්දෙදි දිව ගිලෙනකොට මේ දිව තිබහා කොච්චර තිබහා කරදී ඒ දිව ගිල්ලත් කොහමද මරණ වේදනාව? දිකමට හිතන්න. මං ඥාති කෙනෙක් කෝච්චි එකට පැනලා තිබ්බා පිළිකාවක් හැදලා පිළිකා වේදනාව දරා ගන්න බැරුව. ඒතකොට යාට පිළිකා වේදනාව කොච්චර අමාරුද කියලා නිකන් හිතන්නකෝ කෝච්චි එකට පයින් හිත පාළුණා කිව්වහම. ඒ ඔය පිංගුතරට හිතෙනවද කෝච්චි එකට පයින්? අර යකඩ ගොඩට කෑලි වෙන්න ඇඹරෙන්න. ඒතර ඒකට පයින් හිත පාළුණා කිව්වම ඊට වඩා පිළිකා වේදනාව අනිවාර්යයෙන්ම භයානක වෙලාද නැද්ද යාට? ඒක දරා ගන්න බෑ කෝච්චිය සැපයි කියලා හිතෙන්නේ නැති. ගිහිල්ලා කෝච්චි රේල් පීල්ලට මූණ තියලා තිබ්බේ. මම මේ කියලා තියෙනවා. කෝච්චි ගිහිල්ලා තිබ්බේ මූණ දෙකට කරගෙන. බෙල්ල නෙමෙයි මූණ දෙකට කරගෙන. මිනි පෙට්ටියට ආවේ රුපියල් අර 5 shopping bag එකකට කෑලි ටික දාලා ඒක ගැටයක් ගහලා පෙට්ටියෙන් තියලා පෙට්ටිය වහලා සීල් ආවේ. ජීවිතය යථාර්ථය. බුදුරජාණන් වහන්සේ මේක අපිට කිව්වා. මහණෙනි මෙහෙම දුක් විඳින ජීවිතයක් උඹලට ලැබිලා තියෙනවා. ඒ නිසා සක්‍ර සම්පත්, චක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවොත් උඹලා වයසට යනවා. උඹලා ලෙඩ වෙනවා. උඹලා මැරෙනවා. ඒ නිසා මේ ස්වල්ප සැපතට ආශා කරන්න එපා. පැහැදිලිද? මේකයි මට කියන්නේ. මේ ස්වල්ප වූ සැපතට ආශා කරන්න එපා. මේ ෆෑන් එකකින් හුලං ටික කනට වදිනකොට ඔබට මතක් වෙන්න ඕනි මේ සනීපය කොච්චර తాවකාලිකද. මේ සනීපය කොච්චර තපින්ගන්නේ අර හොස්පිටල් එකට ගිහලා කැනියුල් එකක් ගහලා බලන්න. කැනියුල් එක ගැලවුවාම දවස් කීපයක් යනකම් ඒත් අතරේ දෙනවා. මිනිස්සු හොස්පිටල් වල ඉඳලා තියනවාද රේ ලෙඩ්ඩු ගාව. කෑ ගහන විදිය දැකලා තියනවාද? අපේ දැවිල්ලයි වේදනයි කිය. දැකලා නැහැ. මා මරණ්ඩෝ කියන සමහර ලෙඩ්ඩු. ડોක්ටර්ස්ලාට බයිනවා. බේතක් දීපන් වේදනයි කියලා. රැට කෙන්දිරි මුළු ස්පිරිතාලයක රැට ඇහෙන කෙන්දිරි හඬ කොච්චරක්ද? පිස්සන් කොටුවට යන්නේ පිස්සන් කොටු මිනිස්සු කොච්චර මේ ප්‍රകൃති හිටපු මිනිස්සුන්ගේ මනස විකෘති වෙලාද? මේ ඉන්දියාවේ තියෙනවා තැනක් මම හිතන්නේ ලංකාවේ එච්චර දරුණු ඒවට මම දන්නේ නැහැ තියෙනවද කියලා මට තාම අහුවෙලා නැහැ කොහෙවත්. ඉන්දියාවේ තියෙන එක තැනක් දරුණු පිස්සු හැදිච්ච අය එක්කන් යන තැනක්. දන්වැල් වලින් බැඳලා තියෙන්නේ බෙල්ලට එක දන්වැලක් දානවා රවු. අත් දෙකට ලොක් දෙයක් දානවා කකුල් දෙකට ලොක් දෙයක් දානවා. කෝච් වල හැප්පිලා අර හිමේ ඉතුරු වෙච්ච මිනිස්සු තුවාල වෙලා යකඩ කෑලි ඇනිලා මුළු යකඩ කූරු ඇඟ ඇතුලේ මිනිස්සුන්ගේ. එහෙම ලෝකයක් කුරිරු ලෝකයක් මේක. මේ ලෝකෙට ආසා කරන්න එපා. ඔබට මොනවා වෙයිද කියලා කවුද දන්නේ? අර අපේ තමුත්තේ ගම පැත්තේ පෙරේද මේ මෑතකදී අවුරුදු කීපයකට කලින් අම්මා කෙනෙක් එක්කන් ඇවිල්ලා ආපු මිනිස්සයා අම්මව මරලා වැවට දාලා රත්තරන් බඩු ටික අරන් ගිහිල්ලා. මම ඔබ ඔය යන්න කසාද බෙදලා යන්න යන ගමන
ගමන ඇතුලේ කෙලවර ඒ විපාකේ ලැබුණොත් ඔබට ඔය යන මිනිස්සු ඔබේ රත්තරන් බල්ලු ටික රාස් වෙලා ඔබ මරලා දාලා අය ලේසියෙන් නෙමෙයි මරන්නේ පින්හල්. කොට්ටයකට හුස්ම හොර කරලා මැරුවොත් කොච්චර අමාරුද මරණ අත්දැකීම. සමහරු මේ රටේ මරණ ලිංග වලට දාලා තියෙනවා. දැක්කේ නැද්ද? සමහරු කපල ඇලවල් වලට විසික් කරලා තියෙනවා. සමහරු වල දාලා මස් හොයාගෙන කාලා තියෙන හොයාගන්න බැරි වෙන මේ රටේ. හිතන්න. මේ ජීවිතේ මේ නිස්සාර බව තියෙනවා. හැබැයි මෙහෙමයි. මේ ජීවිතේ සනීපයකුත් තියෙනවා. මම ඒක නෑ කියන්නේ. දැන් මේ කාලේ ඔය පිඟුතුලා ලොකෝ ප්‍රශ්නයක් නැත්තම් මේ කාලේ ඔය පිඟුතුලදී සාමාන්‍ය සනීපයක ජීවිතය ඇති. මම මේ කියන තැන මේක හරි භයානක තැන. එනිසා පිඟුතුනි බුදුරජාණන් වහන්සේ අපිට පහළ වෙලා දුකයි කියලා ලෝකයේ දේශනා කළේ ඔන්න ඕක. මේක අපි තේරුම් ගන්න ඕනේ මේ දුක දුකක්. ඒතර මේ දුකට හේතුව මොකද්ද? මේ ඔක්කොටම හේතුව මොකද්ද? ඉපදීම. කියන්නේ මේ ඉපදී ජාතිය කියන එක ලෝකේ තියෙනකම්. හරිද? ඉපදුනා කියන්නෙම වැඩේ වුණා කියලානේ. ඒකනේ උප්පත්තිය සහ වේද මරණ ආගතං සදා. උපතත් එක්ක මරණය ආවා. ඉපදුනා පින්ගනි මේ ඔක්කොටම හේතු ඉපදීම. අපි උපදින තාක් අපිට මේ රූපයත් ස්කන්ධත් එක්ක ওই නාඩකම නටන්න වෙනවා. මේ ස්කන්ධ ලෝකෙට පහළ වීමටයි කියන්නේ ඉපදීම කියලා. පැහැදිලිද? අපි මේ ස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ පහළ වීමට කියන ඉපදීම කියලා. ඉපදීම කියනක ලෝකෙ තියෙනකම් ස්කන්ධ පහළ වීම කියනක ලෝකෙ තියෙනකම් ඔය ස්කන්ධ වේදනාව කියනක ලෝකෙ තියෙනවා. මම මේ පහුගිය දවසක අතරම් පැවිදි වෙලා ත්‍රිකුණාමලේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ තියෙන තැන මුහුදක් තියෙනවා. ඉතින් ආවුනහම අපි පෙන් පහසු වෙනවා. පහුගිය දවසක මුහුදට ගියාට පස්සේ මේ මං හිතුවට වඩා එදා මුහුද ටිකක් සැරයි. ඒක මට තේරුණේ ටිකක් එහාට ගියාට පස්සේ. දැන් එන්න දඟලන එන්න හැදුවා එන්නත් බෑ. එනවට වඩා යනවා. ඒක රැල්ලක් ඇවිල්ලා මම මේ කියන්නේ රැල්ලක් ඇවිල්ලා මාව ගිහිල්ලා මුහුදු පතුලේ වැදිලා ආවේ. හිටියේ තැනේ. මූණ වැදිච්ච පාර තාම දැවිල්ලයි. බැලිවල. පතුලේ වදින්න රැල්ලක් ගිහිල්ලා වැදිලා ආවේ. මම ඒ වෙලාවේ පට වදිනකොට කල්පනා වුණා. මිනිහෙක් මුහුද ඇතුලේ මැරෙද්දි කොච්චර වේදනාවක් වදිනකොට කල්පනා වුණා. උඩට ඇවිල්ලා නෙමෙයි. මිනිහෙක් මුහුද ඇතුලේ මැරෙද්දි කොච්චර වේදනාවක් විඳිනවද කියලා. මොකද එක තප්පරයක් හුස්ම ගත්තා නම් හුස්ම සිදුවීම දිහා බලාගෙන හිටිය නිසා ආපහු සැරයක් උඩට ඇවිල්ලා ඒ ගන්න පුළුවන් වුණා. ඒ යට වදින වෙලාවෙ එක තප්පරයක් වැරදි හුස්මක් ගත්තා නම් මේ නහය දිගේ වතුර යනකොට මේ මොළයට මුලින්ම දැනෙන්නේ. කන් දෙකෙන් එන්නේ වතුර. හරි. ඉපදීමත් ස්කන්ධ තියෙනකන් මේ ජීවිතේ දුකයි. මොකද මේ ස්කන්ධත් එක්ක සැප හොයන්න එපා. ඇත්තමයි කියන්නේ. ස්කන්ධත් එක්ක යම් තැනක සැපයක් තියෙනවා නම් මම ඔබට මේ බණ ටික කියන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නෙත් නැහැ. ස්කන්ධ දුකක්මයි. මේ මල් දාලා කෝලන් දාලා තීන්ත ගාලා රව කරලා මේවා කරලා විවිධ සිවිලින් විවිධ ටයිල්ස් නේද එක එක්කෙනාගේ ඇහැට එක එක කලර්ස් දෙනවනේ. සමහරු බ්ලැක් ෆ්ලෝ එකකට කැමති වයිට් වෝල් ගිහිල්ලා. සමහරු බ්ලැක් වෝල් එකට කැමති වයිට් ෆ්ලෝ ගිහිල්ලා. මේ ඕන එකකට ලෝකේ ඩිසයින්ස් ඇවිල්ලා. දැන් බාත් รู ම් එකට ගියාම තල්මස්සුත් ඉන්නවා ඒ ටයිල් වල සමහර. කියන්නේ මිනිසුන්ගේ ඇහැ ඇද ගැනීම වලින් මේ ලෝකේ හැමතිස්සෙම අපිව මුලා කරනවා. එහෙමනේ. ඒ මුලා කිරීම වල සත්‍යය මුලා වෙනවා මිසක් ස්කන්ධවල දුක පිළිබඳව තේරුම් ගන්න සත්‍යයට අවස්ථාවක් නෑ. ඒතර ඔබ මේක මුලා වෙන්න බෑ. බින්ද අපි ඇත්තටම අපිට මේක තේරෙන නිසා මම මේ ඔබට කියන්නේ අපිට මේක තේරෙනවනේ. ඒතකොට මේ අපේ ඉස්සරහට අයිල් වලට තල්මස්සු නෙමෙයි කොටි වලස්සු ගෙනල්ලා දැම්මත් අපිට ඒ පිළිබඳව මේ බාලකට හිත අනේ ෂෝක් කියලා සතුටු වෙන්න තරම් මෙහෙම එකක් නෑ. අපිට තියෙන වෙන පොදු ප්‍රශ්නයක්. ස්කන්ධ ප්‍රශ්නය. දුකට හේතුව ස්කන්ධවල පහළ වීමයි ජාතියයි. සාමාන්‍ය සිද්ධාන්තයෙන් කියන්නේ. ඒතර ඔබ බලන විදිහ දුකට හේතුව තණ්හාවනේ අපේ හැමදෙරුනේ කියලා. තණ්හාව නිසා තමයි උපදින්නේ. ඒකයි මම මෙන්නේ. ඒතර ඔබ දුක නැති කිරීමට නම් කුමක් නැති කළ යුතුයිද?
මේ ඔක්කොම කතන්දර ටික නැති කරන්න නම් ඇමරිකාවේ ඉපදුනාම හරියද? ඒ රටවල් වල මීටත් වඩා අමාරුයි මේවා. පින්වත්නි, ඔබ දුක නැති කිරීමට නම් ආයිත් ඉපදි මෙරි යන මේ සංසාර ගමනින් නවතින්න ඕනේ. අන්න ඒකට කියනවා නිවන කියලා. ඉපදි මෙරි යන සසර ගමනින් නවතින තැනට කියනවා නිවන කියලා. ඉතින් ඔබ දැන් ඔළුව තියනවානේ. ඕක පොඩ්ඩක් මෙහෙම කරකවන්න. ඕවගේ මේ මලකඩ වගේ බැඳිලා තියෙන්නේ. මේව කල්පනා කරන්න නේද? හරි. ඕවගේ මේ මලකඩ ගැලවෙන්නේ නැහැ භූගෝලය ඉගෙන ගත්තා කියලා. ඕවගේ මලකඩ ගැලවෙන්නේ නැහැ ඉතිහාසය ඉගෙන ගත්තා කියලා. ඕවගේ මලකඩ ගැලවෙන්නේ නැහැ සයන්ස් ඉගෙන ගත්තා කියලා. ඕවගේ මලකඩ ගැලවෙන්නේ නම් අනිච්ච දුක්ඛ අනාත්ත. ප්‍රඥාව කියන්නේ ඒකට. ප්‍රඥාව කියන්නේ පිළිගන්නේ මේ ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව කල්පනා කිරීම. හරිද? එනිසා ඔය තියෙන ලෞකික මලකඩ ටික ගැලවිලා යන්න ඔබ කල්පනා කළ යුතුයි මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව. දැන් ඔහම ඔබ කල්පනා කරන්න ඔබ තීරණයක් ගන්න මම මේ ජීවිත ඉස්සරහට යනවා අනිවාර්යෙන් මං හෙට අනිද්දාට දැන් ඔය පිඟුතුර නම් බැඳලානේ සමහරු බැඳලා සමහරු නැතුව ඇති. ඉතින් ඔබ වයසට ගියාල නම් ඔබ කල්පනා කරන්න මම දැන් ඉස්සරහට යනකොට ගෝ කාට් එකෙන් පටන් ගත්තා වීල් චෙයාර් එකකින් ඉවර වෙනවා. ඔය ජීවිතේනේ ගෝ කාට් එක දන්නව නේද? ඒකක් දන්නවා වීල් චෙයාර් එකක් දන්නවනේ. එහෙනම් උපතක් දන්නවා විපතක් දන්නවා. උපත විපත මැද මොකක් හොයනවද? සැපත හොයනවා. උපතත් විපතත් මැද්දේ සැපත හොයන්න එපා. දෙපැත්තෙම භයානක තැන් දෙකක් නම් තියෙන්නේ. එජස් දෙක හරිම ෂාප්. එක එජ් නේ. يعني එක සොෆ්ට් නේ. ඒ කොනක් නෙමෙයි. ඒ දෙපැත්තෙන් වැටුනහම හරි භයානකයි. ඉපදුනත් අමාරුයි, මැරුණත් අමාරුයි. මැද්දට වෙලා සනීපදායක ජීවිත ගත කරන්න එපා. මිනිස්සු හැමදාමත් මේ කෝලෙම ඉන්නවා. දැන් මේ මිනිස්සු මැරුණාම අපේ ගෙවල් වල මේ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නේද? අර බැනර් එකක් ගහන. යංසපුන් සඳ බැස ගියා. මොනවා කරේ? එමවා කරලා ඉනව නේද? මම මේ මලකවල වල මේ මෑත ගෙනන් දකින්න ඉස්සර අපේ ඒ වගේ නම් ඕවා තිබ්බේ. අපේ වයි කියන්නේ අපි කලින් මැරුන්නේ නෑනේ. අපි මේ අපි පුංචි කාලේදී ඕවා ගොඩාක් දැක්කේ නැහැ. හැබැයි මේ දැන් තියෙනවා මේ යන් තාත්තා මැරුණාම බැනර් එකක් ගහනවා. හඳ පෑවුවාසේ ඔබ ආවා. මට ඔවා දන්නෙත් නැහැ පිටගන්නේ. හඳ බැස ගියාසේ ඔබ බැස ගියා. පුන් සඳාපු දා හිතුවේ නෑ අමාවකෙයි කියලා. හැබැයි ඔබෙන් ඉගෙනගත් දේවල් එමටයි. එතකම් මේ ගෙදර පුතා දන්නෙත් නෑ බැනර් එකේ මොනවද තියෙන්නේ කියලා. බැනර් එක ඩිසයින් කරලා තියෙන්නේ ග්‍රැෆික් ඩිසයිනර්. එයා ගිහිල්ලා කොහම තාත්තා මරන පොඩි කවියක් ලියලා දෙන්න කියලා අරයා කොයි හරි වෙන බැනර් දෙකකට ගහපු කවි දෙයක් එකට මෙහෙම කරලා අරගෙන මර්ච් කරලා ඒක දාලා දෙනවා. කොල්ල දන්නෙත් නෑ මොකද්ද කවියේ තියෙන්නේ කියලා. දැන් මම බලනවා මේ අර බැනර් වල තියෙන ආකාරයට මරණ එකාගේ දරුවෝ මහර හොඳයි. මේ දරුවෝ මාර විදිහට තාත්තලව තේරුම් අරගෙන ඔබ බැස ගියා මගේ ජීවිතේ පාළු වුණා. ඔහොම තියෙන්නේ. ඕකේ. අපිට නම් පේන්නේ නැහැ පාළු වෙච්ච ගතිය. හැබැයි මේ බොරු ලෝකයේ මිනිස්සු දැන් කෙනෙක් මැරිච්ච ගමන් ඕගොල්ලෝ ටක් ගාලා දුවන්නේ කොහෙද? ළඟම තියෙන printing shop එකට. තාත්තා මැරුණ බැනර් එකක් ගාලා දෙන්න. අස්සන්ට ගන්න ඕනේ quality එකට වැඩේ තියෙන්න ඕනේ කියනවා. ඔන්න ඔබේ කියන ඔබ මේ ජීවිතෙත් එක්ක තනිකරම හරි මුලාව කියන හැබැයි අපේ තාත්තලා මැරි අපි ගිය කනත්තට අපි කියලා බැලුවා කොයිද මේ යන්නේ පෙන්නි මමත් මගේ තාත්තා මැරිච්ච වෙලාව වගේ එකක් ගැහුවා ඇත්තම කතාව ස්ටික් එකක් ගැහුවේ මට තාම මතකයි කියන්න ලැජ්ජයි ගහපුවේ මම ඒක නෙමෙයි බණ කියනකොට ඕවට ගහන්නේ අර වෙච්ච වරද හදා ගන්නත් එපේ මමත් ගැහුවා ස්ටික් එකක් හැබැයි බණ ඇහිච්චදා මං එක් ගැලවුවා. මට බණ ඇහුණානේ. මට බණ ඇහිලා මම පළවෙනියටම කරේ ඇවිල්ලා ආයිත් මාගා උපදින්න තාත්තේ කියලා ගහපු ස්ටිකර් එක ගලවපු එක. දැන් හිතන්නේ කවදාවත් එන්න එපා. මේ සසර භයානකයි. ලෝකේ භයානකයි. ඉන්න තැනක ඉඳන් නිවිලා ඵලයක්. ආයි මෙහෙ එන්න එපා. හරිද? දැන් ඔබ ඔතන්ට එන්න එපා. ඔබ ඔතන්ට එන්නේ නැතුව හැමදාම ඔතනම පල්ලුණොත් ඔය එතකොට දැන් ඔබ ප්‍රමාදයිද අප්‍රමාදීද බලන්න. දැන් බලන්න.
සමහරවිට මේක හිතේ පාපොච්චාරණ විතර මම අප්‍රමාදයි ස්වාමීනි. මම මේ ජීවිතය අනිත්‍ය ගැන කල්පනා කරන්න කියන්නේ. අපි අප්‍රමාදයි. ඒකේ ආයි මේ දෙකක් හොයන්න එපා. අපි මේ ලෝකේ රූපේ මුලා වෙන්නේ නැහැ ගාව කන ගාව නාය ගාව දිව ගාව. ඔබ බලන්න ඔබ ප්‍රමාදයිද අප්‍රමාදයිද කියලා. තාමත් ඉන්න බැනර් මානසිකත්වේ නම් අර මලගෙවල් වල කරන ಗುಣ කතානේ. ඒ ಗುಣ කතයි බණ කතත් එහෙම තමයි දැන් නම් මලගෙවල් වල. බණ ඇහුවත් කෝලම් ಗುಣ ඇහුවත් කෝලම්. තාත්තා හිටවපු බඩේරුගු ගස් ගැනයි. දරුවෝ 7 දෙනෙක් හදලා සමාජයට කරපු සේවය ගැනයි. මොනවද පින්වත්නි මේ කියන්නේ? අන්දන්නේ මිනිස්සෙක් පෙරුණාට පස්සේ අපේ පින්වතුන්ලා මොනවද මේ කරන්නේ කියලා මැරුණාට පස්සේ දෙයියනේ ඔක්කොමත් එක්ක එකතු වෙලා ඒකායන වයම් බෙක්ක වෙමග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය කියලා සතිපට්ඨානිය සජ්ජායනා කරනවා මිසක් මේ යථාර්ථය තේරුම් ගන්න අපේ තාත්තා එනකොට මෙහි කවුරුත් හිටියේ නෑ 1960 තමයි ආවේ ඒ කාලේ නම් මේ ගම්මානි මරණාධාර සමිති වල සභාපතිකම් දැන් හොඳට සභාපතිකම් විදිනවා ඇති මම මේ කියන්නේ මේ බොරුවට යන්න එපා. මේ යථාර්ථය තේරුම් ගන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක් අද අඩුයි නේද සෝවාන් වෙන අය. සකදාගාමි වෙන අනාගත අරහත් වෙන අය. ඇයි අඩු? දැන් තේරෙනවනේ ඇයි අඩු කියලා. මොකද පුතේ කිසිම මිනිස්සෙක් නිවැරදි තැන හිත හදන්නේ නැහැ. ඔක්කොම බන්ච් මේ පඳුරේ වටේට තල ඉන්න. හිටගත් යුතු තැන හිටගන්නේ නැහැ. දැන් තේරෙනවද? ඉතින් මාර්ගඵල අඩු වෙන්න ඕනිද නැද්ද? අපෙන් අහන සෝවාන් වෙන අය ඉන්නවද කියලා. අපෙන් අහන්න දෙයක් නැහැ. ඔබ ප්‍රතිපත්තියේ පෙරුවා නම් කියන දන් හිටගත්තා නම් ඔබටම පුළුවන් හොයාගන්න ඉන්නවද නැද්ද කියලා. ඒ කිසිම දෙයක් නැතුව දැන් සමහරව අහනවා මේ විසාකාව සෝවාන් උනේ ගිහි වෙන්දලයි අපිට බැරි. ආනවනේ. මගේ බණ ඇහුවාම සමහරු මට කියනවා ඉතින් හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවාම ටිකක් අපිට මහාන වෙන්න හිතන ගතිය වැඩි කියලා. මම දන්නේ ඇත්තද බොරුද කියන්නේ. එහෙම කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝම අනිත් පැත්තට ඇයි විසාකාව ගිහි වින්දල සෝවාන් වුණා නම් අපිට බැරි බේගන්නේ විසාකාවගේ මානසිකත්වය වෙනස්. බලන්න විසාකාව එදා මේඝපලඳනාව දාන් ගිහිල්ලා නේ. දාන් ගිහිල්ලා මේඝපලඳනාව අමතක වුණානේ. වෙලා ඇවිල්ලා ආයි කියලා ඇව්වේ මොකද්ද? සංඝයා ඒක අත දාලා නම් ඒක ආයි ගේන්න එපා. ඒතකොට කොච්චර අතෑරීමක් විසාකාවට තිබ්බද? දැන් ඕගලන්ගේ පවුගේ කාමාරේ මාළි දාලා අමතක වෙලා පන්සල. යනකොට නෑ. දැන් මොකද වෙන්නේ? හාමුදුරුවොත් ඉවරයි ආපු බණත් ඉවරයි. මාළේ පැත්තකට දාන්නකො සරප්පු දෙක. දැන් පන්සලට ගියාම සරප්පු නැති වෙනවා සාමාන්‍යයෙන් ඉස්සර. ඒ කියන්නේ එක්කෙනෙක් මාරු කරලා දාගත්තාම ඒක අනිත් කෙනත් ගන්නවා ඒක අනිත් කෙනාට ඔක පොලිමට යනවා. හරි? මේ සරප්පු දෙක නැති වුණාම කොහොමද අපේ පින්වතුන්ලා පන්සල් ගිහිල්ලා බුදුන්ට පූජා කරන අරලිය ගහේ දෙබලේ ගහලා ඉන්නේ සරප්පු දෙක. දැන් මේ සරප්පු පන්සල්ට ගිහිල්ලා සරප්පු දෙක මෙහෙම ඉස්සරහ තියාගෙන සබ්බං අනිච්චං සරප්පු දෙක තියනවාද බලනවා. එතකොට මේ විශාකාව කියන්නේ මේ තමන් යනකොට දැන් අපේ පින්වතුන්ලා ගෙදර ඉන්න යාම මාලයක් තියා පබලයක්වත් නැතුව කරේ පොයට පන්සල් යන්න අපල් මාරි ඇරලා මාල දාලා මුදු දාලා සෙන් ගාලා පවුල් අපේ පින්වත්තුන්ලා පන්සලට ගිහිල්ලා තමන්ගේ දේ පෙන්වන්න හදනවා. විශාකාව දාගෙන ගිය මේඝපලඳනාව ඒ විශාකාවල මගේ පින්වත්නි මේ වාහනේ යනකොට පන්සලට කාර් නෙමෙයි ගාලේ කරත්තනේ දීලා තිබේ. මේ වාහන පිරිවරක් යන්නේ යනකොට ශබ්දය ඇහෙන මානින් රත ටික නවත්තනවා. රජ කෙනෙක් ගියත් එහෙමයි. අජාසත්ත ගියේ විදිය ගැන සීවත් කරනවා. පන්සලේ පේන මානෙදි වාහනේ නවත්තනවා. නවත්තලා වාහනේ බහිනවා. ඒ කාලේ ඉතින් කරත්ත හිමියෝ කියන්නේ අද BMW හිමිකාරය වගේ තමයි. ඒ කාලේ හැමෝටම කරත්ත නෑ පින්ගන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ධනෙ මැන්නේ ඉන්න ගවයන්ගේ. කිරි එළ දුන්නු ගොඩක් ඉන්නවනම්. අද වුණත් ඉතින් කිරි එළ දුන්නු හරියට එකෙක් දෙන්නෙක් කියලා නම් මාසෙට කීයක් හරි හොයාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ කල කොච්චර ඒවා මේ එකල මේවා මහා වෘත්ති කට්ටිය ධම්මලා කිරි අරගෙන ඒ වගේ සම්පෝෂිත වෙච්ච රටවල් ලෝකවල් එකල දඹදිව. ඒක විශාකාවල ඒක අතෑරලා කරේ තිබ්බ මාල මුදු ඔක්කොම ගලවලා ගේට්ටුව ගාවින් තියලා පස්සලට ගියා. ඕගොල්ලෝ ගිහලා කාර් එක නවත්තන්නේ සංඝාවාසේ. දැන් නැද්ද? ඔයගොල්ලෝ කාර් එක නවත්තන්නේ සංඝාවාසේ.
එතකොට මේ මනස සම්පූර්ණ දෙපැත්තක් පින්වත්. ශාකාව පන්සලට ගියේ පෙන්වන්න නෙමෙයි අතහරින්න. ඔබ පන්සලට බොහෝ මම මේ ඔබට නෙමෙයි කියන්නේ ඉතින් මේ බණ අහන හැමෝටම ඔබ බොහෝ දිනක් පන්සලට යන්නේ ඕක අනිත් පැත්තට. ෆ්ලීට් තියලා මැදලා ස්ලිම් ෆිට්ස් ඇඳලා මං කියන්නේ ඉතින් අපිත් එහෙම තමයි ඒ කාලේ බණ ඇහුනට පස්සේ වෙනස් වෙන්න එපා. ඔන්න ඕක තමයි කතාව. සමහර පිරිත් අහන්න යනවා. තාත්තා කියන්නේ මම බලනකොට පිරිත් අහන්න යනවා මේ ඩබල් ලේයර් මෙට්ට බෙඩ් මං බැලුවා කොට්ට මෙට්ට බෙඩ් ෂීට් අරගෙන පිරිත් අහන්න යනවා. දැන් මේ නිදිය හැත්තමයි මගේ පින්වත්නි පිරිත් මණ්ඩපේ නිදි කියන්නේ ප්ලේන්ටි බොර බෝතල් හදාගෙන කෝපි බෝතල් හදාගෙන මෙට්ට දිගෑරලා බෙඩ් ෂීට් එලලා පිළි වෙලටම නිදි හැබැයි. පිරිත් ටෝන් එකත් කනට එන සනීපයිනේ. මුලම පටන් ගන්න යානීද භූතානි ඔවා කියනකොට ඉතින් නිදි පෙති බිව්වා වගේ තමයි මිනිස්සුන්ට. හිට අර ආටා නාටියකේදී හයියෙන් කියන ඔන්න එතකොට නැගලා ඔන්න හොල්මන් එලවනවා කියලා වැඳගෙන භූතයෝ ටික වගේ බලන් ඉන්නවා. ඇද්දම් මෙච්චර ජෑම් පාන් එකක් මොකක් කරිනවා ඒකත් කාලා ආමුද්‍රෝරුන්ටත් බැනලා මොනා කියනවද දන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඕක තමයි අපි මිනිස්සුන්ගේ බන. අපි මිනිස්සු දන්නේ බුදුදහම තමයි ඔය. මේවට hina වෙන්න නෙමෙයි. මම මේ සිංහලෙන්ම මේ සමහරව අහනවා මගෙන් ඇයි සිංහලෙන්ම බණ කියන්නේ ඉංග්‍රීසි වලින් නොකිය. තව ටික කාලෙකින් කියන්න. දැම්ම කියන්න බෑ ලැජ්ජාව බෑ මේවා කියන්න. අර මිනිස්සු මොනවා හිතයිද අපි කියන්නේ? මුලින්ම මේ අපේ උන් ටික හදලා ඉන්නේ බෑ. නේ මේක යම් තරමකට හැදුනට පස්සේ ඔන්න නාම රූප ගැන බණක් කියන්න පුළුවන්. අන්න එතකොට අපි කියමු. සමහර වයින් ගහනවා. "අයි ස්වාමීනි, අයි කියන්න නැත්තේ පුළුවන්." දැම්ම නෙමෙයි. මුලින්ම මේ මට පේන ටික හදලා ඉන්න බෑ. නොපෙනෙන පෙරසක් හදා ගන්න කලින්. නේ? ඉතින් මේවා කියන්න පුළුවන්ද? ලැජ්ජායි බෑනේ. ඉතින් ඔක තමයි ජීවිත ඇත්ත. ඊළඟට මරුණාම යන කනත්ත. දැන් මේ කනත්තට ගහලා තියෙනවනේ මම දැක්ක මේ නිසල අරණ. එහෙම ගහලානේ ලස්සනට. නිසල අරණ. අනේ ඉතින් මමත් කනත්තක් දානවා සුජාත පුත්‍ර කියලා. මේ ඇයි මගේ පින්වතුනි මරුණට පස්සේ යන කනත්ත ගැන තීන මවන්න තරම් අපේ මිනිස්සු කියන්නේ මැරිලා තප්පරයක් ලෝභයි. අගුල් කියන්නේ මැරිලා තප්පරයක් ආදරේ කියලා. මම කියන්නේ මැරිලා තප්පරයක් ලෝභයි. මැරිලා යන කනත්තත් ප්ලෑන් කරලා මිනි පෙට්ටියත් ප්ලෑන් කරලා දැන් ඔන්න අපේ මලගෙවල් වල මේ මම කියන්නේ මරණාදාන සමිතියෙන් සල්ලි හම්බ වෙනවා. මේ මිනි පෙට්ටියක් 60,000ක් වෙනවන්නේ නේ. මොකටද පින්ගනි මැරිච්ච මිනිහෙක් එක්ක මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන මිනිහෙක්ගේ සල්ලි යට කරන්නේ? මොන කෝලමක්ද ඔය? ඔය පින්ගුතුල වැඩිපුරම කැමති මැරිලා මේ වල දානවටද පුච්චනවටද? කොහොමද කැමති? උවිදානි කරනවා. පිච්චුවම මාරු ඉනේ පින්ගන්නේ. අර ලොකු ගින්නකින් පුච්චන්නේ නේ අර කැතුලේ පිච්චෙන්නේ පැය ගාන. ඔරද කියන්නේ මැරිලා තප්පරයක් ලෝබයි කියලා. මරුණට පස්සේ පිටින් උයාගෙන කෑවත් අපිට මොකෝ. ඉතින් මේ වගේ මේ ලොකු මුලාවක සත්‍යය ඉන්න. මේ මුලාවෙන් ගැලවෙන්න ජීවිතේ අනිත්‍ය තේරුම් අරගෙන ජීවිතේ දුක තේරුම් අරගෙන මේ දුක සීමාව කඩා ගන්න දඟලනවා මිසක් මේ පුංචි තැන්වල බොරුකාර ජීවිතේ හිර වෙලා ඉන්න එපා. ඒකයි. හරිද පෙත් මේ බොරුකාර ජීවිතේ හිර වෙලා බැනර් පස්සෙයි අම්මා මැරුණාම පෝස්ටර් පස්සෙයි තාත්තා මැරිච්ච කෙනා වැඩිපුරම අහන්නේ තාත්තා ගැන කියවෙච්ච සින්දු. ඔන්න අපේ ලෝකේ හැටියට හරියන සින්දු තියෙනවා. ඉතින් ඇල්බම් ගණන් ගහලා. අම්මා මැරුණාම අම්මා ගැන ලියවිච්ච සින්දු. කෙල්ල දාලා ගියාම ඒ ගැන ලියවිච්ච සින්දු. පුතා දාලා ගියාම ඔන්න දුව පැනලා ගියොත් ඒකටත් සින්දු ලියවිලා තියෙනවා. ඒක අම්මේ මටම කියලා කිය මහ මල කෝලම් ගොඩක මේ මිනිස්සු රැවටිලා අතරමං වෙලා. පිටින්න්නේ මේ රාමුව කඩන්න. මට කියන්න ඕනේ එච්චරයි. මේ රාමුව කැඩුවේ නැත්තම් යථාර්ථයේ ජීවිතේ දැක්කේ නැත්තම් මේ ජීවිතේ දුකක් කියලා තේරුම් ගත්තේ නැත්තම් මේ දුක්ඛිත ජීවිතෙන් එතර වෙන්න ඕනි කියලා කල්පනා කළේ නැත්තම් මනස හදාගත්තේ නැත්තම් ආයි ඔබ මැරිලා ගිහලා උපදී. ආයි උපදිනකොට බුද්ධ ශාසනය කියලා එකක් නැහැ. සදාකල් මේ ජීවිතෙන් පස්සේ කල්ප ගානක් මේ අවස්ථාව
කල්ප ගානකට පස්සේ සංසාරේ ලැබිච්ච අවස්ථාව. ඒතර වෙන්න මේ opportunity එකත් ඔබ අතහැරගත්තොත් මේ අවස්ථාවත් ඔබ අතහැරගත්තොත් ඔබට ආයෙත් සංසාර ජීවිතේ සමාවක් ලැබෙන්නේ. يعني මේකෙදි ඇත්තම කතාව තමයි නිදා ගන්න කන්න බොන්න කාලය නාස්ති කරන්න එපා. කොහොමද හිත හදාගෙන නිින්දකට යන්නේ? නිදා ගන්න ඔයගොල්ලෝ සංසාර දුක් කෙලවර කළා නම් සැපිර නිින්දයයි. කොහොමද හිත හදාගෙන නිින්දකට යන්නේ පින්වතුනි? මේ ගෝරතර භයානක සසරකට අඩිය තියන්න යනකොට හිතන්න ඔබ ඊළඟ පාර මන්දබුද්ධික කෙනෙක් වෙලා ඉපදුනොත් හිතන්න ඔබට ලෙව්කේමියාව හැදුනොත් ඊළඟ පාර පොඩි කාලෙම පපු හිලක් තිබ්බොත් පොඩි කාලෙම එක වකුගඩුවක් තිබ්බොත් උපදිනකොට එහෙම ළමයි උපදිනවා. හිතන්න ඔබට ඒ වගේ ජීවිතයක් ලැබුණොත් ඔළුව ඇද වෙච්ච එකට ඇලිච්ච මුළු ජීවිතයක්ම දුක් විඳින්න වෙනවා මිසක් අතපය කොර වෙලා කොට වෙලා මිටි වෙලා ඉපදුනොත් හරකෙක් මීහරකෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත් අපේ ආරණ්‍යට ඇවිල්ලා බලන්න ඉන්නවා පැඟේ මවිලි ගහක් නැහැ කුණු වෙලා කිනි තුල්ල වැටිලා කාල තුවාල වෙලා අයියෝ පින්වත්නි පව් මේ අහිංසක අර ඊය පෙරේද අපේ බල්ලෙක් ඉන්නවා යා වෙන බල්ලෙක් පස්සේ දුවන ගම මෙහෙම කළා අත උලුක් වුණා උලුක් වෙලා දුවන එක එහෙමම මගේ S2 ඉස්සරහ දුවන එක එහෙමම නැවිතිලා කකුල් තුනේ මෙහෙම කළා අත උස්ස ගත්තා අනේ පින්වත්නි මුයුළු යටි ගෙරයෙන් කෑ ගැහුවා අපි අනේ අපොයි යන්නේ කෑ ගැහුවා මෙහෙම කළා අත උස්සන් බලන්න මේ අහිංසක ජීවිතේ දුවගෙන ගිහිල්ලා ළඟට අත කැලින් කළ ටිකක් වෙලා අත ගාන අත හැරියට පස්සේ ඔන්න ටිකක් නොන්ඩික ගහයි විද්දා ළඟ හිටිය සොකි ස්වාමීන් වහන්සේ කිව්වා මගේ ස්වාමීන් වහන්සේ ලොකු සයන්ස් මූ අපි ගාව හිටිය නිසා අපි අත ගාලා මූ යවුවා. ඔය පාරක හිටියනම් මොකක් වෙයිද? මගේ පින්වතුන්ට ඒ වගේ ආත්ම භාවයක් ලැබුණොත් අසරණ. ඒ නිසා මේ ඔබෙන් කරන ඉල්ලීම මේකෙන් ගැලවිලා ඈතට වෙලා යන්න. ඉතින් ධර්ම මාර්ගය අධ්‍යයනය කරන්න, බණ අහන්න මේක ඇතුළේ ලොකු කතාවක් දෙනවා. මම මේ ජීවිතේ බේසික්ස් හරිම මූලික දේවල් ටිකක් කිව්වා. ඔබට මේකට අතුලත් වෙන්න ගේට්ටුවේ දොර අරගන්න. මේක අපිට කතා කරන්න ඉතාලම ගැඹුරු කාරණා තියෙනවා. මේ ජීවිතේ තේරුම් අරගෙන මේකෙන් එතර වෙන්න. හැබැයි ඔබ පළවෙනියට මම එතර විය යුතුයි කියන තීරණයට එන්න. එතර විය යුතුයි කියන තීරණයට ඇවිල්ලා බලන්න කොයි පාරුවේ නැගලාද කොච්චර ස්පීඩ් එකකින්ද මම මේ සංසාර සාගරේ තරණය කරන්න ඕන. ඒ පාරුව තෝරගන්න අනිත් දේවල් ජීවිතේ ඔක්කොම පැත්තකට දාන්න MBBS ඉංජිනේර්ස් ඔය කොමනවත් සංසාරයට යන්නේ. ඒ ඔක්කොම හොඳයි මේ ලෝකෙට. ડોක්ටර්ස්ලත් මැරෙනවා. ડોක්ටර්ස්ලත් මැරෙනවා. ඉංජිනේර්ස්ලගේ ගෙවලුත් දිරනවා. පොලිසියටත් ප්‍රශ්න එනවා. නීතිඥවරුන්ටත් නඩු තියෙනවා. ජජ්වරට චෝදනා තියෙනවා. මිනිස්සුන්ට ලෝකේ හරියන තැනක් නැහැ. වඩා සුදුසුයි පවුලේ ඔක්කොම ඥාති හිත මිත්‍රාදී එකතු වෙලා මේ ගෝරතර සසරින් නික්වෙන්න කල්පනා උත්සාහ කරන එක. මේකට ඔබට අඩිතාලමක් දාගන්න අද දවසේ මේ සිහිපත් කරපු කෙටි ධර්ම කාරණා ටික ජීවිතය පිළිබඳව අපේ ජීවිතේ අනාගතේ වැටෙන්න තියෙන ව්‍යසනය ගැන කල්පනා කරලා කොයි වෙලේ හරි මම කන බත් එකක් මට අකෝප්‍ය වෙන්න පුළුවන්. එහෙමනේ. පිත්තං වාමං කුප්පේ මගේ පිත කෙපෙන්න පුළුවන්. සෙම්මං වාමං කිපෙන්න මගේ සෙම කෙපෙන්න පුළුවන් නේ. වාතං වාමේ කුප්පේ මගේ වාතය කෙපෙන්න පුළුවන්. කොයි වෙලේ හරි හොරෙක් හතුරෙක් මට හානි කරන්න පුළුවන්. දුර්භීක්ෂ සමයක් එන්න පුළුවන් නේ. ස්වාමීන් වහන්සේලා සමගි නැති වෙන්න පුළුවන්. යුද්ධ කාලයක් එන්න පුළුවන්. දැන් පෞගේ කාලේ යුද්ධ කාලයක් තිබ්බ ඔයගලන්ට අවතකයිනේ නේ. කාලේ පන්සලකට පොයකට සිල් ගන්න යන්න පුළුවන්කමක් තිබ්බද? අන්තිම වෙනකොට නේ. බෑනේ. දැන් පුළුවන්ද මේ කාලේ? වසංගත සමයන් එන්න පුළුවන්. මේ වගේ කාලයකට එන්න කලින් මේ අවස්ථාව ලැබිච්ච වෙලාවෙම අප්‍රමාදී වෙලා මේකෙන් ඉතර වෙලා යන්න උත්සාහ කරන්න ඔබට සිහි නුවණ වීර්ය පදවා ගන්න මේ ධර්ම දේශනාවත් ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් විශේෂයෙන්ම මේ වගේ උතුම් පින්කමක් සහ සංවිධානය කරන්නේ අපේ පින්වත් දර්ශන
තාත්තගේ ආරාධනාව පරිදි බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් කෙනෙක්ගේ සම්මුඛ වීම නිසාම ඔබට අවස්ථාව ලැබුණා මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ මෑණියන් වහන්සේට වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වූ පී.ඩී. රාජපක්ෂ පියාණන්ට වසර 13කට පෙර අභාව ප්‍රාප්ත වූ අනුර කුමාරද සිල්වා කියන සහෝදරයාට ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම ශ්‍රී ලංකාධිපේ ලෝකය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙමින් පෝෂණය කරන සංඝයා වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවපත් භාවය ඒ සංඝරත්නයට ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරවාගෙන බොහෝ දෙනෙක්ටත් ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ ඒ පින්තුන් හැම දෙනෙක්ගේම ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය අම්මා තාත්තා සහෝදරය ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතීත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පින්වතුන්ට ආශිර්වාද කරනවා විශේෂයෙන්ම මේ අම්මලා තාත්තලා දුවලා ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට අසල්වාසී අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසල ශක්තිය ඔබට ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදා කිප්පවිඤ්ඤාවකින් මේ සංසාරේ තියෙන භව දුක පිළිබඳව තේරුම් අරගෙන මේ භව දුකින් එතර වෙන්නට ඔබට සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම් දනව් වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්තුන් කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. යෝ වාදතං පාව